හොඳයි දුවේ පුතේ. ඊළඟට අපිට තව වෙනස් මාතෘකාවකට යන්න තියෙනවා. මොකද්ද මේ මාතෘකාව? මෘදුකාංග සම්බන්ධයෙන් අන්තර්ජාලය භාවිතයේදී වෙන්න පුළුවන් ගැටලුවක් මේ තියෙන්නේ. මොකද්ද මේ ගැටලුව? බලමු. මේක 7 ශ්‍රේණියේ චුඩුදුල්ල පුතාලට ගොඩාක් අලුත් දෙයක් වෙයි. ඔබ සමහරට පුදුමයටපත් වෙයි. මෙහෙම දේවලුත් තියෙනවද කියලා. තියෙනවා. එහෙම දේවල් තියෙනවා. බලමු මොකද්ද එහෙම දේ? මෘදුකාංග සොරා ගැනීමට එරෙහි ආරක්ෂාව. මෙහෙම මාතෘකාවක් තියෙන පුතේ. මෘදුකාංග සොරා ගැනීම. මේකට තව කියනවා මෘදුකාංග මංකොල්ලය. නැත්තම් මෘදුකාංග කොල්ල කෑම. මේකට ඉංග්‍රීසියෙන් කියන ලස්සන වචනයක් software piracy කියලා. software piracy පුතේ. privacy නෙවෙයි. privacy කියන්නේ පෞද්ගලිකත්වය. ඒ කියන්නේ පුතේ අපි අන්තර්ජාලය භාවිත කරද්දී ඔබට මම කියලා දුන්න මතකයි පුද්ගලයෙකුගේ පෞද්ගලිකත්වයට එරෙහිව සිදු කරන ක්‍රියාවන්. අපිට ඒ සම්බන්ධයෙන් විස්තරාත්මක පාඩම් කොටසක් මේ පාඩමේ අවසානයේ තියෙනවා. හොඳයි. ඒක privacy. software piracy. pirate කරනවා කියන්නේ මේ piracy කියලා කියන්නේ මංකොල්ල කෑමක්. එහෙනම් මෘදුකාංග මංකොල්ල කෑමක්. දැන් මේ 7 ශ්‍රේණි චුඩුදුල පුතාලා බලලා ඉතින් සර් මෘදුකාංග මංකොල්ල කෑමක් අපි කොහොමද නවත්වන්නේ? හරි මම මේක කියලා දුන්නට පස්සේ ඔයාලට තේරෙයි මොකක්ද ඔයාලගේ ඩියුටි එක මේ අන්තර්ජාල අවභාවිතයට එරෙහිව ඔබට කරන්න පුළුවන් දේ. හරි. මෘදුකාංග සොරා ගැනීම මොකක්ද කියලා බලමු පුතේ ඉස්සෙල්ලම. නීතිමය අවසරයක් නොමැතිව මෘදුකාංගයක් පිටපත් කිරීම හෝ එහි අනුපිටපත් ළඟ තබා ගැනීම හෝ විකිණීම හෝ මෘදුකාංග කොල්ල කෑම ලෙස හැඳින්වේ. කාරණා කිහිපයක් තියෙනනේ චුඩුදුවේ පුතේ. මොකක්ද මේ? බලන්න. නීතිමය අවසරයක් නොමැතිව. මේ කාගේ නීතිමය අවසරයක් නොමැතිවද? යම් මෘදුකාංගයක් පිටපත් කරන්න එපාලු. අවසරකින් තොරව. මම මෘදුකාංගයක් හැදුවොත් චුඩුදුවේ පුතේ. ඒ මෘදුකාංගය මගේ බුද්ධිය මෙහෙवला මම අත්පත් කරගන්න දේපලක් නිසා ඒක දේපලක්වම කලබලෙන්න එපා. සංකල්ප දේපල වෙනවා, භෞතික දේවලුත් දේපල වෙනවා, මෘදුකාංගත් දේපලක් වෙනවා, ඉඩකඩම් දේපල වෙනවා, වාහන ගෙවල් දොරවල් දේපල වෙනවා. හරි. මම මගේ බුද්ධිය, එහෙම නැත්නම් මගේ දැනුම මේව එකතු කරලා මේව මෙහෙवला මම software එකක් හදනවා. එතකොට ඒක අයිති වෙනවා පුතේ බුද්ධිමය දේපල පනත යටතට. ඒ කියන්නේ මම මගේ බුද්ධිය මෙහෙवला අත්පත් කරගත දේපලක් විදිහට. එවැනි දේපල බුද්ධිමය දේපල පනතෙන් ආරක්ෂා වෙනවා වෙනත් අයට අනීතිකව නිසි අවසරයකින් තොරව එය ලබා ගන්න බෑ. අන්න ඒකත් එක්ක බැඳුණු කාරණයක් තමයි මේ තියෙන්නේ. පැහැදිලි නේ පුතේ? හොඳයි. අපි කියන පුතේ බුද්ධිමය දේපල පනත එහෙම නැත්නම් intellectual property law එක. බුද්ධිමය දේපල නීතිය. ඒ යටතේ ලෝකේ විශාල වශයෙන් රටවල් වල මේ එකිනෙක පුද්ගලයෝ තමන්ගේ බුද්ධිය දැනුම මෙහෙवला කරපු නිර්මාණයන් ගොඩනගපු දේවල් සංකල්ප ඔවුන්ගේ දේපලක් වශයෙන් නීතියෙන් අයිතිය දෙනවා. දැන් මෘදුකාංග වලට වෙන්නේ එහෙම දෙයක්. එවැනි මෘදුකාංග තව කෙනෙකුට එම මෘදුකාංග නිර්මාණය කළේ මම නම් මගේ අවසරකින් තොරව පිටපත් කරන්න බෑ. දැන් ඔබ පුදුම වෙයි. එහෙනම් software copies අපි ගාවක් තියෙනෝනේ. බෑ එම තියෙන්න බෑ. ඒක නීතියෙන් තහනම්. softwares වල මෘදුකාංග වල පිටපත් තියාගෙන ඉන්න බෑ. ඒ වගේම මේ බලන්න පිටපත් කිරීම කරන්න බෑ. අනුපිටපත් ලෙස ළඟ තබා ගන්නත් බෑ. ඒ කියන්නේ පිටපත් කිරීමේ කාර්ය කරද්දී අපි අහු වුණොත් අපි ඒ වෙලෙම වරදක් වශයෙන් සැලකනවා. පිටපත් කරද්දී නීතිය ක්‍රියාත්මක නිලධාරියෙකුට අහු වෙන්නේ නැහැ. හැබැයි පිටපත ළඟ තියන් ඉන්න වෙලාව ඒත් බෑ. මම නෙවෙයි පිටපත් කරේ කියලා බේරෙන්න බෑ. පිටපත අපේ ගාව තියන් ඉන්නත් බෑ. නැත්තම් කෙනෙක් කියයි පිටපත් කරේ නම් මම නෙවෙයි. ඔය මගේ කොපි එකක් තිබ්බා. එහෙමත් බෑ පුතේ. පිටපත් කරන්නත් බෑ. පිටපත් කරපු දෙයක් ළඟ තියාගන්නත් බෑ. තව මොනවද පුතේ? විකිණීම කරන්නත් බෑ. software එකක් විකුණන්න පුළුවන් රත්තරන් චුඩුදුවේ පුතේ software එක හදපු කෙනාට ඔහුගේ ආයතනයට හෝ ඔහු විසින් බලය පවරන ඕනම කෙනෙකුට මම මෘදුකාංගයක් හදලා ඒ මෘදුකාංගයේ විකිණීමේ බලය මම කාට හරි පවරනවා නීතිමය ලියවිල්ලකින්. එයාට පුළුවන් මං වෙනුවට ඒක විකුණන්න. උදාහරණයක් විදිහට
ගායකෙක් තමන්ගේ ගීත එකතු කරලා CD හෝ DVD හෝ Blu-ray තැටියක් නිෂ්පාදනය කරනවා ප්‍රකාශන සමාගමක් එක්ක. ඒ වගේ වෙලාවක බොහෝ විට ගායකයෝ එය අලෙවි කිරීමේ වගකීමත් පවරනවා නීතිමය ලියවිල්ලකින් එම ප්‍රකාශන සමාගමට. එතකොට එම සමාගම එය රට පුරා අලෙවි කරලා ලාභයක් ලබනවා. ගිවිසගත් පරිදි ගායකයාට මුදල් ගෙවන්න ඕන. පැහැදිලි නේද? ආන් ඒ වගේ තමයි පුතේ software එකක් හදලා ඔහුට පුළුවන් වෙන කෙනෙක් ලවා හෝ Taman මොහො විකුණන්න වෙනත් අයට හි පිටපතක් අරගෙන තව කෙනෙකුට විකුණන්න බෑ. A කියන පුද්ගලයාගේ මෘදුකාංගය B කියන පුද්ගලයා පිටපත් කරලා C කියන පුද්ගලයාට විකුණනොත් B කියන පුද්ගලයා වරදක් කරනවා. එය පිටපත් කිරීම සහ විකිණීම. C කියන පුද්ගලයාත් වරදක් කරනවා. අනු පිටපතක් ළඟ තබා ගැනීම මිලදී ගැනීමත් වරදක් විය හැකියි. තමන් මිලදී ගනිද්දි මිලදී ගන්නේ මොකක්ද කියලා තමන් දැනගෙන ඉන්න ඕන. මම ඒක මිලදී ගත්ත මම දන්නේ නැහැ ඒක වංචාකාරී භාණ්ඩයක් කියලා එහෙම කියන්න බෑ නීති ඉස්සරහට ගිහලා දුවේ පුතේ. අපි දැනගන්න ඕන භාණ්ඩයක් මිලදී ගනිද්දි මේ වංචාකාරීව නිර්මාණය කළ භාණ්ඩයක්ද සැබෑ භාණ්ඩයක්ද කියලා. හරි නේද පුතේ? නීතිමය පසුබිම මොකක්ද කියලා අපි දැනගන්න ඕනේ. ඒක අපේ වගකීමක්. එහෙනම් චූටි දුවේ පුතේ ඔන්න දැන් මේව දැක්ක ගමන් මේ වැහුව ගමන් බය වෙන්න එපා. හරි නේද? මේවා හරි සරල දේවල්. නීතිය කියන එක අපි ඉගෙන ගන්න ඕන පුංචි කාලේ ඉඳලම. එතකොට අපට පුළුවන් හොඳ නීතිගරුක පුරවැසි වශයෙන් ජීවත් වෙන්න. එවැනි නීතියක් යටතේ තමයි මෘදුකාංග සොරා ගැනීම වළක්වලා තියෙන්නේ. මෙන්න පුතේ පිටපත් කරන්න බෑ. පිටපත් ළඟ තබා ගන්න බෑ. විකුණන්න බෑ. මේ ඔක්කොම ටික අයිති වෙන්නේ පුතේ මෘදුකාංග කොල්ල කෑමකට software piracy කියන වරදට. හරි නේද? හොඳයි. එහෙනම් දැන් මේක දරුවෝ දන්නවා. එසේ කිරීමට බලය ඇත්තේ එම මෘදුකාංගයේ නිෂ්පාදනය කළ තැනැත්තාට හෝ එම සමාගමට විතරයි. එනම් එහි නීතිමය හිමිකරුට පමණි. මම නිෂ්පාදනය කරා මට ගුණන්න පුළුවන්. මගේ සමාගමක් තිබුණොත් එම සමාගමට පුළුවන්. මම බලය පවරන පුද්ගලයෙකුට හෝ සමාගමකට ආයතනයකට සංවිධානයකට පුළුවන්. එතකොට නීතිමය හිමිකාරත්වය ලැබිලා. බලය පවරද්දිත් මම අමතර කාරණයක් කියන්න. විකුණන්න විතරයි නම් බලය පවරන්නේ විකුණන්න විතරයි පුළුවන්. තේරුණාද? ඒ බලය පාවිච්චි කරලා තව කෙනෙකුට ඒ බලය පවරන්න යාලට බෑ. හරි නේද? හොඳයි. එහෙනම් චූටි දුවලා පුතාලා දන්නවා අපිට බෑ කාගේවත් මෘදුකාංග පිටපත් කරන්න. පිටපත් වශයෙන් පරිගණකය තුල හෝ වෙනත් ආචායන මාධ්‍යයක් තුල ගබඩා කරලා තියාගන්න බෑ. හැබැයි ලෝකෙ තියෙන හැම මෘදුකාංගෙම මේ වැඩේට අයිති වෙන්නේ නැහැ. මෙන්න මෙහෙම වර්ගීකරණයක් තියෙනවා චූටි දුවේ පුතේ. මතක තියාගන්න. මම මේක ඔබට පැහැදිලි කරන්න ඕන. හරි. software එහෙම නැත්නම් මෘදුකාංග ගත්තම මේවා ප්‍රධාන වශයෙන් පුතේ මම වර්ග දෙකකට බෙදලා මේ කාරණය ඔබට පැහැදිලි කරන්න යන්නේ. හරි. මෙන්න එක වර්ගයක්. මෙන්න පුතේ තවත් වර්ගයක්. මේ එක වර්ගයක් අපි ගන්න පුතේ බලපත්‍ර සහිත මෘදුකාංග කියලා. බලපත්‍ර සහිත මෘදුකාංග. අනිත් පැත්තෙන් තියෙන පුතේ නිදහස් මෘදුකාංග. හොඳයි. ඉංග්‍රීසියෙන් කියන පුතේ මේකට license software කියලා ඔබ දන්නවා. license software. මේවට කියන පුතේ free software කියලා. license software කියන්නේ මොකක්ද? ඒක තේරුම් ගමු. license software කියන්නේ software එක හදපු නැත්නම් මෘදුකාංග නිර්මාණය කළ පාර්ශවය මේක අන් අයට දෙන්නේ මුදලට. බලපත්‍රයක් සහිතව තමයි දෙන්නේ. කියන්නේ මුදලට. නොමිලේ දෙන්නේ නැහැ. කාටවත් පිටපත් කරන්න අවසර දෙන්නෙත් නැහැ. කාටවත් විකුණන්න අවසර දෙන්නෙත් නැහැ. සම්පූර්ණයෙන්ම මිලක් ගෙවා ලබාගත යුතු මෘදුකාංග. මේ පැත්තේ මිලක් තියෙනවා. මිලක් ඇත. හරිනේ පුතේ? මේ පැත්තේ මිලක් නැත.
මෘදුකාංගය නිෂ්පාදනය කළ අය ඕනම කෙනෙකුට අවසර දෙනවා මෙය පිටපත් කරගන්න. පිටපත් ළඟ තබා ගන්න. හැබැයි අලෙවි කරන්න බෑ. හරිම සාධාරණයිනි. හදපු අය නොමිලේ දෙනව නම් පිටපත් කරගෙන මුදලට විකුණන එක හරි සෞත්තු වැඩක්නේ. ඉතා වැරදි වැඩක්නේ. ඒක තේරෙනවනේ පුතේ නේද? මම නොමිලේ දෙන දෙයක් තව කෙනෙක් එකතු කරගෙන අරගෙන ගිහලා පිටපත් කරලා මුදලට විකුණනවා නම් ඒක හරිම අසාධාරණ සහ වැරදි වැඩක්. හරි ඒක තේරෙනවා. අර අපි උඩ පැහැදිලි කරපු මෘදුකාංග කොල්ලයට මේ දෙකම අයිති වෙනවා. අයිති වෙනවා කිව්වේ එම නීති වලින් මේ දෙකම ආවරණය වෙනවා. හැබැයි මෙහි තිබෙන සමහර සීමාවන් මෙහි නෑ. බලපත්‍ර නැත්නම් ලයිසන්ස් සොෆ්ට්වෙයාර් කොපි කරන්න බෑ විකුණන්න බෑ. වෙනත් කෙනෙකුට කොපි කරන්න බෑ. වෙනත් කෙනෙකුට කොපීස් තියාගන්න බෑ. වෙනත් කෙනෙකුට විකුණන්න බෑ. මෙහි නිදහස් මෘදුකාංග ෆ්‍රී සොෆ්ට්වෙයාර්ස් වෙනත් කෙනෙකුට කොපි කරන්න පුළුවන්. වෙනත් කෙනෙකුට ළඟ තබා ගන්න පුළුවන්. වෙනත් අය එක්ක බෙදා හදා ගන්න පුළුවන්. විකුණන්න විතරයි බැරි. ඔය කොහොමත් එක සදාචාර නැහැ නේද නේද? නිකන් ලැබිච්ච එකක් විකුණනවා කියන්නේ. හරි. දැන් මෙන්න මේකයි තේරුම් ගන්න කාරණේ. බලපත්‍ර සහිත මෘදුකාංග වලට තමයි තදින්ම මේ කතාව බලපාන්නේ. ඔන්න ඔබට එහෙනම් තේරුණා. ඔබට නිදහස් මෘදුකාංග නිදහසේ භාවිත කළ හැකි. මේ නිදහස් මෘදුකාංග ගොඩනට තව එකක් වෙනවා පුතේ ඕපන් සෝස් කියලා, විවෘත කේතක කියලා. ඔබට මේක අපි කතා කරන්නේ නැහැ දැනට ඔබේ විෂය නිර්දේශය තුල පුතේ. විවෘත කේතක කියන්නේ software එක දැනුම තියෙනවා නම් වෙනස් කරන්නත් පුළුවන්. ඔබට දැනුම තිබේ නම් මෘදුකාංගයේ ක්‍රියාකාරීත්වය වෙනස් කරන්න පුළුවන්. බලපත්‍ර සහිත මෘදුකාංගවල ඔබට දැනුම තිබ්බත් ඔබ මෙය මුදල් දීලා මිලදී ගත්තත් ඔබට පාවිච්චි කරන්න පුළුවන් හැබැයි වෙනස් කරන්න බෑ. වෙනස් කිරීමේ දැනුම අපි කියන ප්‍රෝග්‍රෑමින් නොලෙජ් එක ඔබට තිබුණත් දුවේ පුතේ ක්‍රමලේඛන දැනුම ඔබට තිබුණත් දුවේ පුතේ ඔබට මෙය පාවිච්චි කරන්න මිසක් වෙනස් කරන්න බලයක් ලැබෙන්නේ නැහැ මිලදී ගත්ත කියලා. ඔන්නව පැහැදිලිව මත තියාගන්න. මම මෙච්චරලා මොනවද කිව්වේ? ඊට සරලව මම ඔබට මේ කතා කරපු කාරණා ටික පැහැදිලි කරන්න නැත්නම් ඔබට පොඩ්ඩක් මේක සංකීර්ණ වෙයි. දුවේ පුතේ අපිට කාරණයක් හම්බුණා මොකද්ද? මෘදුකාංග සොරා ගැනීමට එරෙහි ආරක්ෂාව කියලා. මෘදුකාංග සොරා ගැනීම කියන්නේ මොකද්ද? කවුරුන් හෝ නිෂ්පාදනය කළ මෘදුකාංගයක් පිටපත් කරන්න බෑ. පිටපත් ළඟ තබා ගන්න බෑ. අලෙවි කරන්න බෑ. හරි නේද? අන්න එසේ දෙයක් කරනවා නම් ඒක මෘදුකාංග සොරා ගැනීම. අලෙවි කිරීම පිටපත් කිරීම සහ පිටපත් ළඟ තබා ගැනීම කරන්න පුළුවන් ඒ නීතිමය හිමිකරුට තමයි. නීතියෙන් බලයක් තියෙන කෙනෙකුට විතරයි. ඒ කාරණා ඔබට තේරුණා. ඊට පස්සේ කතා කරේ මේක මෘදුකාංග වර්ග 90 පොඩි වෙනසක් තියෙනවා කියලා කතා කරා. බලපත්‍ර සහිත මෘදුකාංග තියෙන ලෝකේ බලපත්‍ර රහිත කියන්නත් පුළුවන් නිදහස් මෘදුකාංග කියන්නත් පුළුවන් මේවට. නිදහස් මෘදුකාංග මිලක් නොගෙවා නොමිලේ ලබා දෙන ඒවා නොමිලේ ලබා ගත හැකි ඒවා. බලපත්‍ර සහිත මෘදුකාංග කියන්නේ අනිවාර්යයෙන්ම මිලක් ගෙවලා ලබා ගන්න ඕන දේවල්. දේවල් කියන්නේ මෘදුකාංග. හරිද පුතේ? වැදගත්ම දේ තමයි අර උඩ කිව්ව නිර්වචනයේ තියෙනවා software piracy නිර්වචනයේ තියෙන කරුණු වලට අනුව බලපත්‍ර සහිත මෘදුකාංග පිටපත් කරන්න බෑ. පිටපත් ළඟ තබා ගන්න බෑ. අලෙවි කරන්න බෑ. අපි ලබා ගත්තට පස්සේ එහෙම කරන්න බෑ කියලා කියන්නේ. නිදහස් මෘදුකාංගයක් ලබාගෙන එය පිටපත් කරන්න පුළුවන්. තවත් කෙනෙක් එක බෙදා හදා ගන්නත් පුළුවන්. පිටපත් ළඟ තබා ගන්නත් පුළුවන්. අලෙවි කරන්න බෑ. නොමිලේ බෙදා හදා ගන්න පුළුවන්. අලෙවි කරන්න බෑ. හරි නේද? එහෙනම් මෙන්න පුතේ මෘදුකාංග කොල්ලේ සම්බන්ධයෙන් මෘදුකාංග වලට එය බලපාන ආකාරය මෘදුකාංග දේපලක් වශයෙන් සලකලා බුද්ධිමය දේපල නීතියෙන් මේවා ආරක්ෂා වන ආකාරය මම ඔයාලට පැහැදිලි කරා. හොඳයි ආදරණීය චූටි දුවේ පුතේ අපි ඉදිරි කොටසට යමු. පාඩමේ එහි තියෙනවා කොහොමද මෘදුකාංග මංකොල්ලේ නැත්තම් කොල්ල කෑම වළක්වා ගන්න කියලා. මෙතන පොඩි කාරණයක් තියෙනවා මතක තියාගන්න. අපි කවුද? අපි පරිශීලකයෝ. නේද? අපි මෘදුකාංග නිෂ්පාදනය කරන ආයතන නෙමෙයි. අපි නීතිය ක්‍රියාත්මක කරන ආයතනත් නෙවෙයි. එතකොට චූටි දුවල පුතාලට ප්‍රශ්නයක් ඉතින් සර් අපි කොහොමද මෘදුකාංග මංකොල්ල කෑම වළක්වන්නේ? පුළුවන් සීමාවක් තුල. ඒ කියන්නේ භාවිත කරන අපට සාපේක්ෂවයි මේ කරුණුවේදී දීලා තියෙන්නේ.
අපේ පැත්තෙන් අපි පිරිසිදු වෙන්න ඕන චුඩුදුවේ පුතේ. ඒ කියන්නේ අපි ඔය මෘදුකාංග මංකොල්ලයට පාර්ශවකරුවෙක් හෝ සම්බන්ධයක් නැතුව ඉන්න ඕන. අපි ඒ වැඩ නොකර ඉන්නවා කියන එකයි මින් අදහස් වෙන්නේ. අපි සොයන් විනයකින් අපි පුරුදු වෙන්න ඕන ඒව නොකර ඉන්න. හොඳයි. බලමු. මෘදුකාංගයක් ස්ථාපනය කිරීමට පෙර ගිවිසුම නැත්තම් ලයිසන් ඇග්‍රීමන්ට් එක හොඳින් ස්ටඩි කරන්න ඕන, අධ්‍යයනය කරන්න ඕන. ඔව්. ඒකෙන් අපිට තීන්දුවක් ගන්න පුළුවන්. මෙය පිටපත් කළ හැකිද නොහැකිද? මෙම මෘදුකාංගයේ පිටපත් ළඟ තබාගත හැකිද නොහැකිද? මෙම මෘදුකාංගයේ පිටපත් අන් අය එක්ක බෙදා හදා ගන්න පුළුවන්ද බැරිද? මේ නැවත අලෙවි කළ හැකිද නොහැකිද? පිටපත් අලෙවි කළ හැකිද නොහැකිද? සියලුම දේවල් ඇග්‍රීමන්ට් එකේ තියෙනවා. ඇග්‍රීමන්ට් එකට අනුව අපි කටයුතු කළොත් ඉන්න අදහස් වෙන්නේ අපි නම් මෘදුකාංග මංකොල්ලයක් කොහෙවත් කරලා නැහැ කියලා. ඒතර මේ ලෝකේ හැම මිනිස්සෙම මෘදුකාංග පාවිච්චි කරන හැම මිනිස්සෙම මේ විදිහට ක්‍රියා කරොත් මෘදුකාංග මංකොල්ලේ ඊබේම ලෝකෙන් ඉවත් වෙනවා. මෘදුකාංග හදන අය සෑහෙන මහන්සි වෙනවා. ලොකු වියදමක් දරනවා. සමාගම් ගත්තොත් ලොකු වියදමක් දරනවා. ඔවුන් ලාභ ලබනවා තමයි. නමුත් ඔවුන්ගේ ආයතනයේ පැවැත්ම සඳහා එම ලාභය අවශ්‍යයි. ඒ නිසා මෘදුකාංග මංකොල්ල කෑම හොඳ දෙයක් නෙවෙයි. හරි. අපි දෙවෙනි කාරණේ කතා කරන්න යනවා පුතේ. මෙන්න පළවෙනි කාරණේ කතා කරා. මෙන්න දෙවෙනි කාරණේ. මෘදුකාංගයක් මිලදී ගැනීමේදී විශ්වසනීය ආයතනයකින් පමණක් මිලදී ගැනීම. ඔව්, ගොඩාක් ප්‍රබල නොවුනත් මේකත් හොඳ කාරණයක්. මෘදුකාංග මිලදී ගන්න පුළුවන් ඇත්තටම අන්තර්ජාලය හරහා. ඒ සමාගමෙම ඍජුව මිලදී ගන්න පුළුවන්. අන්තර්ජාලයෙන් එම සමාගම වෙබ් අඩවියෙන් අපට භාගත කරගන්නත් පුළුවන්. නැත්තම් ඔන්ලයින් පේ කරාම තැපෑලෙන්, ගුවන් තැපෑලෙන් හෝ වෙනත් රටකින් නම් අපිට එහෙම ලැබෙනවා. හරිද පුතේ? software එක අපිට install කරගන්න පුළුවන් ඊට පස්සේ. කොහොම හරි මේ විදිහට විශ්වසනීය නැත්තම් නිෂ්පාදනය කළ ආයතනයෙන්ම මිලදී ගන්න ඕන. විශ්වසනීය ආයතනයක් කියලා මේ අදහස් කරන්නේ නම් පුතේ මෙතන නිසි නීතිමය රාමුවක් තුල බලය පවරපු ආයතනයක්. සමහර අය කියනවා software ද right අපි අපේ ගාව තියෙනවා. ඒවට ලයිසන්ස් තියෙනවා. අපි CD එක දෙනවා කියලා CD එක හදලා එක print කරලා අර විදිහටම ව්‍යාජව හදපු CD එකක් අපිට විකුණනවා. බලයක් නැති සමාගමක් හෝ ආයතනයක්. නැත්තම් පුංචි කඩයක්. හරිද? එතකොට අන්න එක තමයි මේ කියන්නේ මෘදුකාංගයක් මිලදී ගන්නව නම් නිවැරදිම ආයතනෙන් හරිම කෙනාගෙන් ගන්න විශ්වාසනීය ආයතනයකින්. නැත්තම් අපිත් අමාරුක වැටෙනවා බලපත්‍ර නැති මෘදුකාංග ළඟ තබා ගැනීම සහ භාවිත කිරීම කියන වරදට අහු වෙනවා. මේ ඊටාම බරපතල වරදක්. හරිනේ පුතේ? right. තුන්වෙනි එක. මෘදුකාංගයක් භාගත කරන්නේ නම් කෙලින්ම නිෂ්පාදන ආයතනයේ වෙබ් අඩවිය භාවිත කිරීම. ඔව් මේකත් වැදගත් කාරණයක් පුතේ. මේ මොකද්ද මේ කියන්නේ? අපිට පුරුදු වෙලා ඉන්න සමහර අය software එකක් download කරගන්න ගියාම ඒක අපි ඉන්ටර්නෙට් එකේ වෙබ් browser එක ගිහිල්ලා search engine එකට ගිහිල්ලා search කරලා ගත්තම උඩින්ම තියෙන link එකෙන් ලේසියට click කරලා download කරගන්නවා. ඒවා බොහෝ විට නීතිමය ගැටලු ඇති කරවන්න පුළුවන්. සහ නොමිලේ ලබා දෙන මෘදුකාංගයක් වුණත් අයථා විදිහට වෙනස් කරපු නොගැලපෙන විදිහට වෙනස් කරන මෘදුකාංගයක් වෙන්නත් පුළුවන්. හොඳම දේ තමයි ඒම මෘදුකාංගය සකස් කළ අයගේ වෙබ් අඩවියෙන්ම එක ඩවුන්ලෝඩ් කරගන්න එක. හරිම පහසුයිනේ පුතේ. ඒ නමින්ම සර්ච් කරලා එයාලගේ වෙබ් අඩවියටම ගිහිල්ලා ගත්තම ලේසි. ඉතින් ඔරිජිනල්ම කෙනා ගාව අදාළ මෘදුකාංගය තියෙදි වෙනත් අයගෙන් ගන්න. ඒක අනවශ්‍ය දෙයක් නේද පුතේ? හොඳයි. ඊළඟ ආරක්ෂක කාරණේ තමයි මෘදුකාංගයක් මිලදී ගැනීමේදී හෝ භාගත කර ගැනීමේදී කියන්නේ ඩවුන්ලෝඩ් කිරීමේදී හෝ ස්ථාපනය කිරීමේදී ඒ පිළිබඳ දැනුමැති අයෙකුගේ සහයෝගය උපදෙස් ලබා ගන්නවා. මේකත් හොඳ දෙයක් දුවේ පුතේ. software එකක් අපි මිලදී ගන්නකොට හොයලා බලලා අපිට තේරෙන්නේ නැත්තම් විශේෂයෙන් පොඩි දරුවෝ වැඩිහිටිය අයගෙන් ඔබේ IT ගුරුතුමාගෙන් ගුරුතුමියගෙන් අහලා බලලා එහෙම මිලදී ගන්න පුළුවන්. හරිද? අනිත් පැත්තෙන් ඩවුන්ලෝඩ් කරගන්නදීත් අහන්න. උපදෙස් ගන්න. අනිවාර්යෙන් ඒක කරන්න පුතේ. අනිත් පැත්තෙන් මේක අපි ඉන්ස්ටෝල් කරද්දිත් වැරදි ඇති වෙන්න පුළුවන්. බලපත්‍ර එකඟතාවය තුළ යම් යම් කොන්දේසි තියෙන්න පුළුවන්. ඒවට අනුවයි ස්ථාපනය කරන්න ඕන සහ භාවිත කරන්න ඕන. හරි චුටි දුවේ පුතේ, නම් මෙන්න
මෘදුකාංග කොල්ල කෑම් වලින් ආරක්ෂා වීමට ගත හැකි ක්‍රියාමාර්ග මීට අමතරව මම තවත් කාරණයක් කියනවා. ඔබ ඔබේ යහළුවන් අතර සොයා බැලීමකින් තොරව සෑම මෘදුකාංගයක්ම හුවමාරු කර ගැනීම පිටපත් කර ගැනීම නොකළ යුතුයි. එය යම් ගැටලු ඇති කරන කාරණයක් විය හැකිය. හොඳයි මගේ ආදරණීය දුවේ පුතේ, මෙන්න අපි හොයාගත්තා. අපි සාකච්ඡා කරා මෘදුකාංග කොල්ල කෑම් වලින් ආරක්ෂා කරන්න අපේ පාර්ශවයෙන් අපට කරන්න පුළුවන් දේවල් පරිශීලකයෝ වශයෙන්. එතකොට රජයක් වශයෙන් සහ වෙනත් නීති ක්‍රියාත්මක කරන ආයතන වලට පුළුවන් රජයකට නම් නීති හදන්න පුළුවන් නේද? අලුත් නීති පනවන්න පුළුවන්. නීති ක්‍රියාත්මක කරන ආයතනට පුළුවන් මේ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න මෘදුකාංග මංකොල්ලයට එරෙහි වෙන්න. හොඳයි. එහෙනම් දැන් මෘදුකාංග මංකොල්ලය ගැනත් ඔබට හොඳ දැනුමක් තියෙනවා. අපි ඊළඟට යනවා අපේ පාඩමේ අපේ මේ උපමාතෘකාවේ ප්‍රධාන ඊළඟ කොටසට. අපේ උපමාතෘකාව උනේ පුතේ සුරක්ෂිතව හා සදාචාරාත්මකව අන්තර්ජාලය භාවිත කිරීම. එහි සුරක්ෂිතව භාවිත කිරීමට දාලා කරුණු 3ක් කලින් පාඩම් කොටසේ කරුණු 2ක් මේ පාඩමේදී කරුණක් වශයෙන් කරුණු 3ක් අපි කතා කරා. එහෙනම් අපි සුරක්ෂිත බව ගැන පොඩ්ඩක් පැත්තකින් තියලා සදාචාරාත්මක කියන දෙවෙනි කොටසට ප්‍රවේශ වෙන්න යන්නේ කොහොමද අන්තර්ජාලය සදාචාරාත්මකව භාවිත කරන්නේ කියලා. කොහොමද අන්තර්ජාලය සදාචාරාත්මකව පාවිච්චි කරන්නේ? අපි සුරක්ෂිත වෙන්න දැන් දන්නවා. සදාචාරාත්මකව කොහොමද පාවිච්චි කරන්නේ? ඔව්, අන්තර්ජාලය අපි සදාචාරාත්මකව පාවිච්චි කරොත් අනෙක් අයට අන්තර්ජාලය සුරක්ෂිතව පාවිච්චි කරන්න එක අවස්ථාවක් වෙනවා. මේක තේරුණාද? මම මගේ ආරක්ෂාව සලසගෙන අන්තර්ජාලය පාවිච්චි කරොත් මම සුරක්ෂිතයි. අන්තර්ජාලය පරිහරණයේදී මම සුරක්ෂිතයි. මම අන්තර්ජාලය පාවිච්චි කරද්දී අන් අයට හානියක්, කරදරයක්, බාධාවක් නොවන විදිහට මේ විදිහට සදාචාරාත්මකව පාවිච්චි කරොත් ඒ අයගේ සුරක්ෂිතතාවයත් වැඩි වෙනවා. බලමු මේ කාරණේ කොහොමද අපට දැනෙන්නේ කියලා. අංක 1. වෙනත් පරිශීලකයින්ට හානි කිරීමට අන්තර්ජාලය භාවිත නොකරන්න. ඉල්ලීමක්, පුංචි විධානයක්. මොකක්ද පුතේ? ඔබ අන්තර්ජාලය භාවිත කළ යුත්තේ වෙනත් අයට හානි කරන්න නෙවෙයි. එහෙම කරන්න එපා කියලා මේ කියන්නේ. මොනවද මේ හානි චුටි දුවේ පුතේ? වැඩිහිටි අය සමාජ ජාල වෙබ් අඩවි පාවිච්චි කරද්දී ඒවයි වැරදි මත, දූෂමාන ආරංචි, එක එක්කෙනාගේ චරිත ඝාතන දැන්වීම් මෙන්න මේවා පළ කරනවා. ඒවයින් අන් අයට හානි සිද්ධ වෙනවා. එහෙම දේවල් සදාචාර නෑ දුවේ පුතේ. ඔබ වැඩිහිටියෙකු කලක ඔබ කරන්නත් එපා, අන් අයට කරන්න අනුබල දෙන්නත් එපා. එවැනි ක්‍රියා වාචිකව හෝ ක්‍රියාවෙන් හෝ ඇඟවීමෙන් වත් ඔබ අනුමත කරන්න එපා. අනෙක් අතර පුතේ අන් අයට හානි නොකරන්න කියලා මේ කියන්නේ ඔවුන්ගේ විස්තර, පෞද්ගලික දේවල්, ඡායාරූප අරගන්න එපා. අපට අනවශ්‍ය යනුන්ගේ දේවල්. ඒක තමයි වැදගත්ම දේ නේද පුතේ? හැකින් කරලා කලින් ඉගෙන ගත්තේ අනවසර ප්‍රවේශය මගින් අන් අයගේ තොරතුරු හොරකම් කිරීම කරන්න එපා. අනවසර ප්‍රවේශයක් නැත්නම් හැක් කරලා ඔවුන්ගේ සම්පත් වලට හානි කිරීම කරන්න එපා. මෙන්න මේව නොකරන්න ඕන. මේක තමයි චූටි දුවේ පුතේ මේ පළවෙනි කාරණය කියන්නේ මොකද්ද? වෙනත් පරිශීලකයින්ට හානි කිරීමට අන්තර්ජාලය භාවිත නොකරන්න කියලා කියන්නේ. තේරුණානේ? දෙවෙනි කාරණේ. අන් අයගේ තොරතුරු සොරකම් කිරීමට අන්තර්ජාලය භාවිත නොකරන්න. මම දැන් මොහොතකට කලින් කිව්ව කාරණේ. අපි අන්තර්ජාලය භාවිත කරන්නේ අපේ දැනුම වර්ධනය කරගන්න, අපේ දෛනික කාර්යයන් පහසු කරගන්න. තොරතුරු දෛනික කාර්යයන් සඳහා අවශ්‍ය වන තොරතුරු දැනගන්න. එහෙම නැතුව අන් අයගේ දත්ත සොරකම් කරන්න, තොරතුරු සොරා ගන්න, ඒ කියන්නේ හැකින් වැඩ කරන්න අන්තර්ජාලය පාවිච්චි කරන්න එපා. එය සදාචාර සම්පන්න නැත. එය මිනිසෙකු වශයෙන් අපේ සදාචාරය පිරිහෙන කාරණයක්. තුන්වෙනි කාරණය. කර්තෘගේ අවසරකින් තොරව ප්‍රකාශන හිමිකම් ඇති මෘදුකාංග භාගත නොකරන්න. මෙන්න දුවේ පුතේ වැදගත් කාරණයක්, අලුත් වචන ටිකක්.
ප්‍රකාශන හිමිකම් ඇති. මේ නොකිය කියන්නේ ලයිසන් සොෆ්ටයා කියලා. බලපත්‍ර සහිත මෘදුකාංග. ඔව් ප්‍රකාශන හිමිකම් ප්‍රකාශයට පත් කිරීමේදී අයිතියක් තියෙනවා. හරිද? එහෙනම් ප්‍රකාශන හිමිකම් තියෙන මෘදුකාංග අර ෆ්‍රී සොෆ්ටයා වගේ දැක්ක ගමන් ඩවුන්ලෝඩ් කරගන්න එපා. අනිවාර්යෙන් බලන්න කර්තෘගේ අවසරය තියෙනවද නැද්ද කියලා. කර්තෘගේ අවසරය. කර්තෘ කියන්නේ පුතේ කවුද දුවේ පුතේ? කර්තෘ කියන්නේ පොත් කර්තෘ, පොත් කතුවරු. ඔව් පොත ලියන කෙනා පොතේ කර්තෘ. මෘදුකාංගය හදන කෙනා එම මෘදුකාංගය නැමැති භාණ්ඩයේ හෝ එහි සේවාවේ හෝ එම ද්‍රව්‍ය කර්තෘ. ඔහු තමයි ඒක ඇති කරන්නේ මේ ලෝකෙට. හරි. ඔබට අලුත් අදහසක් ජනිත වුණොත් මේ ලෝකෙට අලුත් අදහසක් ඔබ දුන්නොත් එම අදහසේ කර්තෘ ඔබ. තේරෙනව නේද? හරි. ඒ විදිහට යම් මෘදුකාංගයක අයිතිකරුගෙන් කර්තෘගෙන් අවසරකින් තොරව ප්‍රකාශන හිමිකම් ඇති මෘදුකාංගය. එම මෘදුකාංගයේ ලයිසන්ස් සොෆ්ට්වෙයාර් එකක් නම් අන්න ඒක ඩවුන්ලෝඩ් කරගන්න එපා. කර්තෘගේ අවසරකින් තොරව. හොරෙන් හැක් කරලා ඩවුන්ලෝඩ් කරගන්න එපා. හරි. ඊළඟ එක. ප්‍රකාශන හිමිකම් නීති සහ ප්‍රතිපත්ති වලට සෑම විටම ගරු කරන්න. අපේ අවශ්‍යතාවය කුමක් වුවත් චූටි දුවේ පුතේ ප්‍රකාශන හිමිකම් නීති රීති තියෙනවා, ප්‍රතිපත්ති තියෙනවා රටක. අන්න ඒවට ගරු කරන්න පුරුදු වෙන්න ඕන. විශේෂයෙන් නීතිගරුක පුරවැසියන් වශයෙන් අපට බැහැ අන් අයගේ බුද්ධිමය දේපල, අන් අය දැනුම මෙහෙලා අත්පත් කරගත් මේ දේපල අයථා ලෙස ලබා ගන්න. ඒක වැරදි. ඒක නීතිනුත් වරදක්. ඒ වගේ මෙය සදාචාරාත්මක නැහැ. පැහැදිලිනේ මගේ 7 ශ්‍රේණියේ චූටි දුවේ පුතේ. මට තේරෙනවා මේ කරුණු දැනගන්නවත් එක්ක ඔබේ මනස පිබිදෙනවා මං හිතන්නේ. අලුත් ඒ වගේම ටිකක් හරබර අදහස් ඔබේ ඔළුවට එනවා. ICT විශේෂේත්‍රයේ සමාජයේ පැතිරී ගිය ආකාරය ගැන යම් යම් අදහස් ඔබට තේරෙනවද? රටේ නීති තියෙනවා. ඒ නීතියත් IT වලට අයිති නේද? ඔව් ඔබට එහෙම දැන් තේරෙන්න ඕන. ඒ නීති රීති වලට පරිබාහිරව ගිහිල්ලා අපට තොරතුරු හා සංවේදන තාක්ෂණය විශේෂේත්‍ර තුල වැඩ කරන්න බෑ. ඔව් බෑ. එහෙම කරන්න බෑ. ඒ වගේම මේවා පාවිච්චි කරද්දී සදාචාරාත්මක වෙන්න ඕන. අන් අයට හානි කරන්න හොඳ නෑ. මෙහෙම දේවල් තියෙනවා. බලමු ඊළඟ කරුණ පුතේ. ඔබ අන් අයගෙන් බලාපොරොත්තු වන්නාseම අන් අයගේ පෞද්ගලිකත්වයට ගරු කරන්න. චූටි දුවේ පුතේ අපි හැමෝම අන් අයගෙන් අපේ ගරුත්වය බලාපොරොත්තු වෙනවා. අපට පෞද්ගලිකත්වයක් තියෙනවා. මගේ පෞද්ගලික දේවල් වලට බාධා කිරීම, හෙලා දැකීම, අපහාස කිරීම නේද? නිඳා කිරීම වගේ දේවල් වලින් වැළකී ඉන්න මම බලාපොරොත්තු වෙනවා අනිත් අයගෙන්. අනිත් අය මට ගරු කරයි, මගේ පෞද්ගලිකත්වයට ගරු කරයි කියලා මම බලාපොරොත්තු වෙනවා. එහෙමනම් මම අනිත් අයගේ පෞද්ගලිකත්වයට ගරු කරන්න ඕන. ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු මට අවශ්‍ය නැහැ, අදාළ නැහැ කියන දැනුවත්භාවය අපි ඉන්න ඕන. අනුන්ගේ පෞද්ගලික තොරතුරු සොයන්න එපා. හොරෙන් ගන්න යන්න ඕනේ. ඒව තැන් තැන්වල පළ කරන එක සියල්ල වැරදි. අනුන්ගේ පෞද්ගලික හෝ අතිශය පෞද්ගලික දේවල් හොඳ හෝ නරක අපි හොයන්න ගිහිල්ලා ඒ වයින් ඔවුන් අපහසුතාවයටපත් කිරීම ඉතා වැරදි. එහෙනම් අන් අයගෙන් අපි බලාපොරොත්තු වෙනවා වගේම අපිත් අන් අයගේ පෞද්ගලිකත්වයට ගරු කළ යුතුයි කියලා තමයි අන්තර්ජාලය භාවිතයේදී මට ඔබට මතක් කරන්න තියෙන්නේ. එය සදාචාරාත්මක අන්තර්ජාල භාවිතයක් දුවේ පුතේ. හොඳයි ඊළඟ එක. ටිකක් දිග කාරණයක් දුවේ පුතේ. මේ නීති විරෝධී sannivedanaya සහ ක්‍රියාකාරකම් සොයාගතහොත් අන්තර්ජාල සේවා සපයන්නන්ට සහ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට පැමිණිලි කරන්න. ඔන්න බරපතල කාරණයක්. මොකද්ද පුතේ? නීති විරෝධී sannivedanaya. ඔව් අදහස් උමාරු කර ගැනීම නීති විරෝධී ආකාරයෙන් සිද්ධ වෙනවා නම් අන්තර්ජාලය හරහා නීති විරෝධී sannivedanayak සිද්ධ වෙනවා නම් ඒ ආකාරයේ ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා නම් අපි කියමු අසභ්‍ය දේවල් තියෙනවා. මත්ද්‍රව්‍ය හෝ එවැනි වැරදි වෙළඳාම් සිද්ධ වෙනවා.
නේද පුතේ? මෘදුකාංග කොල්ලකෑම් සිද්ධ වෙනවා. අන් අයගේ පෞද්ගලික තොරතුරු සොරා ගැනීම සිද්ධ වෙනවා. මෙන්න මේව දැනගත්තොත් මොකද්ද කරන්න තියෙන්නේ? අපි අන්තර්ජාල සේවා සපයන්නන්ට හෝ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට මේ පිළිබඳව පැමිණිලි කරන්න ඕන දැනුම් දෙන්න ඕන. 7 ශ්‍රේණි චූටි දුල පුතාලට එක් කරගන්න අමාරුයි නම් ඔබේ අම්මා තාත්තා පාසලේ ගුරු මෑණිවරුන් පියවරුන් ඉන්නවා. ඔවුන් ලවා මේ දේ කරන්න පුළුවන්. පැහැදිලි නේද? එයා අපේ පුරවැසියෙක් වශයෙන් යුතුයකමක් වගකීමක්. වැරද්දක් දැක්කම නිහඬව අහක බලාගෙන ඉන්නේ නැතුව ඒකට අදාළ සුදුසු ක්‍රියාමාර්ග ගැනීම පුරවැසියන් වශයෙන් චූටි කාලේ ඉඳලා පුරුදු වෙන දුවේ පුතේ අපේ වගකීමක්, ඒ අපේ යුතුයකමක්. Okay? Our duty and our responsibility. හරි. ඊළඟ එක. අන් අයගේ පෞද්ගලිකත්වයට කීර්ති නාමයට හානි වන දෑ අන්තර්ජාලය තුල පළ නොකිරීම. ඔබට යම් කෙනෙක්ගේ අදහසකට එරෙහිව යම් අදහසක් ප්‍රකාශ කරන්න ඕන නම් අපි පාවිච්චි කරන වචන භාෂාව තුළදී අපේ සංයමයක් තියාගන්න ඕන. එයට ප්‍රතිඋත්තර දෙන්න ගිහිල්ලා අර පුද්ගලයාගේ පෞද්ගලිකත්වයට පහර නොදී ඉන්න. ඔහුට නිନ୍ଦා අපහාස වන ආකාරයෙන් කීර්ති නාමයට කැරලක් වන ආකාරයෙන් අපි අපේ භාෂාව භාවිත නොකළ යුතුය. මම උදාහරණයක් කිව්වේ මෙන්න මේ කාරණේට. පෞද්ගලිකත්වයට හෝ කීර්ති නාමයට හානි වන දෑ අන්තර්ජාලය තුළ පළ කරන්න එපා. අපි සමහර අයගේ විස්තරයට දන්නේ නැහැ. එහෙන් මෙහෙන් ආරංචි වුණ පළියට ඒව පළ කරන්න හොඳ නැහැ. ඒව ෂෙයා කරන්න හොඳ නැහැ. චූටි දුල පුතාලා තව ලොකු වැඩිහිටි වියටපත් දෙද්දී සමාජ ජාල වෙබ් අඩවිවල ඔබ පරිශීලනය කරයි. හොඳට මත් තියාගන්න. සංසරණය වන ෂෙයා වන පෝස්ට් නැත්තම් එක එක පුද්ගලයන් සම්බන්ධ වන මතවාද ඔබ නොදැන ෂෙයා කරන්න එපා. නේද? සාධාරණ හේතුන් වලින් තොරව පුද්ගලයන් විවේචනය කරන අවස්ථාවන් වලට ඔබ එකඟ වෙන්න එපා. ඒව ෂෙයා කරන්න එපා. ඒව වැරදි. හරිනේ පුතේ? රයිට්. ඒ අනුව තමයි අන් අයගේ පෞද්ගලිකත්වයටත් කීර්ති නාමයටත් හානි වන දේවල් අන්තර්ජාලය තුළ පළ කරන්න එපා කියන එක ඉතා වැදගත් වූ සදාචාරාත්මක බිහේවියර් එකක් අන්තර්ජාලය තුළ. හරි. ඊළඟ කාරණේ පුතේ. වෙනත් ආගම් හා සංස්කෘතීන් විවේචනය වන අයුරින් ප්‍රකාශයන් අන්තර්ජාලය තුළ පළ නොකිරීම. හරි වැදගත්. මේක හරිම භයානක වැඩක්. ඔබ හොයලා බැලුවොත් විවිධ රටවල අන්තර්ජාලය තුළ යම් ආගමකට හෝ ආගමික කණ්ඩායමකට අපහාස වන ඔවුන් කුපිත කරවන පුංචි ප්‍රකාශවලට නගර ගම් පිටින් යුද වැදුණු අවස්ථා තියෙනවා. ගම්මාන නගර රටවල් අතර ගැටුම් නිර්මාණ වූ අවස්ථා තියෙනවා. සම්මේවා හරිම භයානකයි චුටි දුවේ පුතේ. අපි යම්කිසි ආගමයකට අයත් ශාස්ත්‍රවරයෙකුට හෝ එම ආගමේ ඉගැන්වීම් වලට හෝ එම ආගමේ විශ්වාසයන් සංස්කෘතික අංගවලට දැඩි අපහාසාත්මක ලෙස විවේචන ඉදිරිපත් කිරීම නොකළ යුතුයි. අපට යම් ආගමක් සම්බන්ධයෙන් එහි කියවෙන ඉගැන්වෙන කාරණයක් සම්බන්ධයෙන් එකඟ වෙන්න බැරි තැන් තියෙන්න පුළුවන්. ඒවා හිත නොරිදෙන ආකාරයෙන් ඉතා සාධාරණව තව වැදගත් සහ සංයමෙන් යුතු භාෂා පාවිච්චි කළා ඒ සම්බන්ධයෙන් විමසන්න මත පළව කරන එකේ වැරද්දක් නැහැ. හැබැයි එම පළ කරන මතවලින් එම ආගම හෝ එම සංස්කෘතිය හෝ එම විශ්වාසයන් හැල්ලුවට ලක් වෙනවා නම් එය කිසිසේත්ම නොකළ යුතුයි. ඔබේ මගේ මතයට අනුව මේ ප්‍රකාශයෙන් එහෙම දෙයක් වෙන්නේ නැහැ කියලා හිතෙන්න පුළුවන්. නමුත් එවැනි ප්‍රකාශයක් ප්‍රසිද්ධියේ කියන්න, ලියන්න, පළ කරන්න කලින් හොයලා බලන්න, දෙපාරක් දෙපැත්තෙම හිතලා බලන්න, අනෙක් පසට ගිහින් බලන්න. අනෙක් පසට කියන්නේ එවැනි ආගමිකයෝ වශයෙන් ඔබ හිතලා බලන්න මේ ප්‍රකාශයෙන් එයාලගේ හිත රිදෙවිද නැද්ද කියලා. එහෙම වෙනව නම් ලොකු ගැටුමක් විතර නිර්මාණය වෙනවා. අනේක තමයි එක් අයගේ විශ්වාසයන් එකිනෙකට වෙනස්. ඔවුන්ගේ විශ්වාසයන්ට අපහාස කිරීම, උපහාස කිරීම ඉතා වැරදි කාරණයක්. හරිද? ඒ නිසා තමයි පුතේ මේ කියන්නේ අන්තර්ජාලය තුලදී මේව කරන්න එපා කියලා. විශේෂයෙන් මේ අන්තර්ජාලයේ සදාචාරාත්මක හැසිරීම ගැන කතා කරන නිසා සංස්කෘතීන් විවේචන අයුරින්, ආගම් විවේචන අයුරින්, අදහස් සහ විශ්වාසයන් විවේචන වන අයුරින් ප්‍රකාශ අන්තර්ජාලය තුල පළ නොකිරීම හොඳයි. ඔබට ඒ සම්බන්ධයෙන් යම් ගැටලුවක් තියෙනවා නම්
එවැනි ආගමික පූජක තුමෙක් හෝ තුමියක් හමු වෙලා ඔබට සාකච්ඡා කළ කතා බහ කළ එක අවබෝධ කරගන්න තේරුම් ගන්න පුළුවන් වෙයි. හොඳයි. තව කාරණයක් තියෙනවා පුතේ වැදගත් කාරණයක් හානි කර මෘදුකාංග අන්තර්ජාලය තුල ප්‍රචලිත වීම සඳහා ඉඩකඩ නොසැලසීම. ඔව්. හානි කර මෘදුකාංග. අපි කතා කරන දුවේ පුතේ මැලේසියස් සොෆ්ට්වෙයාර් කියලා. යම් යම් ආකාරයෙන් වෛරස් වෙන්න පුළුවන්, ස්පයිවෙයාර් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හැකින් සොෆ්ට්වෙයාර් එකක්, හැකින් ත්‍රෙට් එකක් වෙන්න පුළුවන් නේද? අන් අයගේ දත්ත සොරා ගැනීම සඳහා කරන හැක් එකක්, අනවසර ප්‍රවේශය, වෛරස් මේ වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ හානි කර මෘදුකාංග අන්තර්ජාලය තුළ ව්‍යාප්ත වෙන්න උදව් වෙන කිසිම දෙයක් කරන්න එපා. ඒක බරපතල සදාචාරාත්මක වරදක්. ඇයි පුතේ? මෙම හානි කර මෘදුකාංග මගින් මේ අන්තර්ජාලය තුළ ඉන්න බොහෝ පාර්ශවවලට සමහර ඔබ පේරෙන්න පුළුවන් අනෙක් පාර්ශවවල දත්ත වලට හානි කරනවා, මෘදුකාංග වලට හානි කරනවා, දත්ත සොරා ගන්නවා, වැදගත් දත්ත මකලා දානවා, හරිම හානියක් කරන්නේ. ඒ නිසා මේවනම් මේ වෛරස් ඇතුළු හානිකර මෘදුකාංග ව්‍යාප්ත වෙන්න සුදුසු දේවල් ඔබ කිසිසේත්ම කරන්න එපා. ඔන්න චූටි දුවේ පුතේ අපි කතා කරා මොනවද? සදාචාරාත්මකව අන්තර්ජාලය භාවිත කරන්නේ කෙසේද? එහිදී අපි අනුගමනය කළ යුතු කාරණා 9ක් මම මෙතන ලැයිස්තුගත කරලා තියෙනවා. ඒවා විස්තරාත්මකව මම ඔබට පැහැදිලි කරා. දැන් නම් චූටි දුවේ පුතේ ඔබ 7 ශ්‍රේණියේ හිටියට ඔබට මේවා අමතක වෙන්න නම් බෑ. හැම කරුණකටම මම ප්‍රායෝගික උදාහරණයක් බැගින් අරගෙනයි ඔබට පැහැදිලි කරන්නේ. ප්‍රායෝගික උදාහරණ අමතක වෙන්න බෑනේ චූටි දුවේ පුතේ නේද? හරි. ඒ නිසා මේ ඔක්කොම මත තියාගන්න. මොකටද? අවසාන වාරයේ විභාග වැඩි ලකුණු ගන්නද? කමක් නෑ එකත් කරන්න. හැබැයි ඔබේ දැනුමට, ඔබේ දෛනික භාවිතයට, ඒ කියන්නේ ඔබේ ජීවිතයට මේක හුරු කරගන්න. හරි. අපි යමු පුතේ පාඩම ඉස්සරහට. මොකද්ද මේ තියෙන්නේ? තවත් අලුත් දෙයක්. සයිබර් හිරිහැර කිරීම. කවුද මේ සයිබර් කියන්නේ? අපි මේකට කියනවා සයිබර් නැත්නම් සයිබර් අවකාශය. අන්තර්ජාලයේ ඇතුළුව අපි තොරතුරු හා sannivedana තාක්ෂණය භාවිත කරන මේ වටපිටාවට කියන පුතේ සයිබර් අවකාශය කියලා. එතකොට අන්තර්ජාලයේ ඇතුළුව මේ තොරතුරු හා sannivedana තාක්ෂණ විශේෂේෂ්ත්‍රය තුළ සිදු කරන ක්‍රියාකාරකම් සියල්ලටම අපි කියනවා සයිබර් කියලා. හරි නේද? එතකොට විශේෂයෙන් අන්තර්ජාලය මේ තුල තියෙන කාරණයක්. හරිනේ පුතේ? එතකොට සයිබර් හිරිහැර කරනවා කියන්නේ මොකක්ද? යම්කිසි පුද්ගලයෙකුට හෝ ආයතනයකට අපහාස හිරිහැර වන අන්දමින් අසත්‍ය සහ අපහසුතාවයට පත්වන තොරතුරු අන්තර්ජාලය හරහා මුදා හැරීම. මේක සයිබර් අපරාධයක් කියලාත් මතක තියාගන්න. මේවා සයිබර් අපරාධ ගන්නට වැටෙනවා පුතේ. ඉංග්‍රීසියෙන් කියනවා මේ සයිබර් හිරිහැර කිරීමට සයිබර් බුලින් කියලා. ඔව් සයිබර් බුලින් එකක්. යම් යම් ආයතන වලට පුද්ගලයින්ට හිරිහැර වන ආකාරයෙන් අපහාස වන ආකාරයෙන් දැන් මම මොහොතකට කලින් කතා කරා නේ පුතේ. අන්නේ ආකාරයට අපහාසයට පත්වන ආකාරයට අන්තර්ජාලය හරහා තොරතුරු පළ කරනවා නම් අන්න එකට කියන පුතේ සයිබර් බුලින් කියලා නැත්නම් සයිබර් හිරිහැර කිරීම කියලා. මේකට අපි ගන්න පුළුවන් සයිබර් හැරස්මන්ට් කියලා. හරිද? එහෙනම් සයිබර් අවකාශයේ සිදු කරන අන් අයට හානි කර ද්වේෂසහගත ක්‍රියාවලිය අපිට ගන්න පුළුවන් පුතේ සයිබර් බුලින් කියලා. අපි බලමු මේ ඇති වෙන්නේ කොහොමද කියලා. සයිබර් බුලින් ඇති වෙන්න පුළුවන් ආකාර 4ක් ඔබේ කියවීම පොතේ තිබුණා. මම ඒ ටික ගත්ත මෙතනට එකිනෙක කියලා දෙන්න. Facebook, Instagram, Snapchat සහ Twitter වැනි සමාජ ජාල වෙබ් අඩවි වලින් මේක වෙන්න පුළුවන්. ඔය සිදුවන සයිබර් හිරිහැර කිරීම වලින් වැඩි ප්‍රමාණයක් සිද්ධ වෙන්නේ පුතේ මෙන්න මේ වගේ සමාජ මාධ්‍ය ජාල හරහා. මොකද මේ වෙවිලා මිනිස්සු ගොඩක් රැස් වෙන තැන්, එකතු වෙන තැන්, නිතර මිනිස්සු අවධානයෙන් ඉන්න, හොයලා බලන, නිතර මිනිස්සුන්ගේ ඇස් ප්‍රමාණයකට පේන තැන් තමයි මේ සමාජ මාධ්‍ය ජාල. මෙන්න මේවයි පුතේ නිතරම මේව හරහා සයිබර් හිරිහැර කිරීම සිද්ධ වෙනවා පුද්ගලයන් ඉලක්ක කරගෙන. හරිද? 2 ඊළඟට වෙන්න පුළුවන් ආකාරය තමයි short message service SMS. එනම් අංකිත උපකරණ හරහා යන කෙටි පණිඩ වලින් වෙන්නත් පුළුවන්.
ඔව් සෝෂල් මීඩියා වලුත් පුතේ වෙන්න පුළුවන් කියලා අපි දන්නවා අපි ඉගෙන ගත්තා. ඒ වගේම ෂෝට් මැසේජ් වලින් වෙන්නත් පුළුවන්. ඔව් කෙටි පණිවිඩ වෙනවා. පණිවිඩ හරහා අන් අයට තර්ජනය කරලා බලපෑම් කළා ලැජ්ජාවටපත් කළා ඔවුන්ට මොන හෝ මානසික වදයක් ඇති කරන ආකාරයෙන් SMS එවන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ සමාජ මාධ්‍ය ජාලවල යම් යම් පෝස්ට් නැත්නම් දැන්වීම් පළ කරන්න පුළුවන්. හරි නේද පුතේ? රයිට්. එහෙනම් අපි බලමු තුන්වෙනි එක්කෙනා. මේ මොකද්ද? ෂණික පණිවිඩ නැත්නම් ඉන්ස්ටන්ට් මැසේජ් වලිනුත් මේක වෙන්න පුළුවන්ලු. ෂණික පණිවිඩ යැවීමේ සේවා පහසුකම ලබා දෙන සමාජ වෙබ් අඩවි සහ මෘදුකාංග වලින් තමයි මේක සිද්ධ වෙන්නේ. මොකද්ද මේ ඉන්ස්ටන්ට් මැසේජ් කියන්නේ පුතේ? ඔබ දන්න බොහෝ සමාජ ජාල ෂණික පණිවිඩ සේවාවක් තමන්ගේ ප්‍රධාන මෘදුකාංගයත් එක්ක ලබා දෙනවා. තමන්ගේ ප්‍රධාන සේවාවත් එක්ක ලබා දෙනවා. හරිනේ පුතේ? එතකොට අන්න එවැනි ෂණික පණිවිඩ සේවාවන් හරහත් අපට මේ විදිහට සයිබර් හිරිහැර කිරීම සිදු වෙන්න පුළුවන්. ඊට අමතරව විද්‍යුත් තැපෑල්නුත් මේක වෙන්න පුළුවන්. ඊමේල් වලින්. ඒක කොහොමද පුතේ? අපට කරදර කරන අපහාස කරන නිතරම අපිව තරහගස්වන්න යම් යම් දේවල්ට පොළඹවන්න එක පිටක නිතර නිතර ඊමේල් එවන්න පුළුවන් එකම දේ වුණා. හරිද? මෙන්න මේ හරහා පුළුවන් සයිබර් හිරිහැර කිරීමක් සිදු කරන්න ඔවුන්ට එය සයිබර් හිරිහැර කිරීම ඒ වගේම මේවා මේ විදිහට සිද්ධ වෙනවා නම් මේවා සයිබර් අපරාධ වශයෙන් සලකන්නත් පුළුවන්. හොඳයි දුවේ පුතේ. එහෙනම් ඔන්න අපි ඉගෙන ගත්ත සයිබර් හිරිහැර කිරීමක් කියන්නේ මොකද්ද? අනෙක් පැත්තෙන් අපි ඉගෙන ගත්ත පුතේ සයිබර් හිරිහැර කිරීම සිද්ධ වෙන්න පුළුවන් එකිනෙකට වෙනස් ක්‍රම 4ක්. පැහැදිලි නේද? හරි. අපි යමු ඊළඟ කොටසට. හොඳයි දුවේ පුතේ. මෙතන තියෙනවා තවත් වෙනස් එකක් ආයෙත්. පුද්ගලයෙකුගේ අනන්‍යතාවය දැක්වෙන දත්ත සොරකම් කිරීම. අනන්‍යතාවය දැක්වෙන දත්ත සොරකම් කිරීම. ඒ කියන්නේ ඔහුගේ සියලුම දත්ත ගැන නෙවෙයි මේ කතා කරන්නේ. ඒ කියන්නේ මගේ වෘත්තියට අදාළව මා කරන වෙනත් ව්‍යාපාරවලට අදාළ දත්ත පරිගණකයේ තිබුණොත් ඒවා සොරකම් කිරීමෙන් වෙන් කරලා මගේ පර්සනල් ඩේටා very personal data අන්න ඒවා සොරකම් කිරීම තමයි මෙතන අදාළ වෙන්නේ පුතේ. බලමු. පුද්ගලයෙකුගේ අනන්‍යතාවය දැක්වෙන දත්ත සොරකම් කිරීම. පරිගණක භාවිතයේදී පුද්ගලික අනන්‍යතාව දැක්වෙන දත්ත හා තොරතුරු සොරා ගැනීම stealing others data වැනි උපද්‍රව වලටද මුහුණ දීමට සිදුවේ. අන්තර්ජාලය භාවිත කරන්නේ නම් එවැනි උපද්‍රව වලට ලක්වීමේ අවදානම් වැඩි. හරි. අපි පරිගණකයක් භාවිත කරද්දිත් මේක වෙන්න පුළුවන් කියලා මුලින් කියන්නේ. අන්තර්ජාලය භාවිත කරනවා නම් මේක සිද්ධ වෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි කියලායි මේ කියන්නේ. මොනවද පුතේ අපේ පුද්ගලික තොරතුරු? අතිශය පෞද්ගලික තොරතුරු මොනවද? ඔබේ මගේ මතක් කරමු. ඔව් පුතේ. 1 අපේ නම 2 ලිපිනය 3 දුරකථන අංකය මොන මං කෙටියෙන් ලියනවා. 4 තව තියෙනවද? මගේ උපන්දිනය. ඒත් එක්කම වයස. ඇයි පුතේ මගේ සෞඛ්‍ය තත්ත්වය? හරි. මේ විදිහට අපට පුතේ පුද්ගලික අනන්‍යතාවය දැක්වෙන තොරතුරු තියෙනවා. විශේෂයෙන් නම ලිපෙන දුරකථන අංකය උපන්දිනය වගේ ඒවා පුද්ගලික අනන්‍යතාවය දැක්වෙන තොරතුරු. මෙන්න මේවා පුතේ සොරා ගැනීම සිද්ධ වෙනවා. අන්න ඒකට තමයි කියන්නේ පුද්ගලයාගේ අනන්‍යතාවය දැක්වෙන දත්ත සොරකම් කිරීම කියලා. හරිද? මේක අයිති වෙන්නේ පුතේ සදාචාරාත්මක පැත්තට වඩා මොකද්ද? සුරක්ෂිතව අන්තර්ජාලය භාවිත කිරීම. අපි ඒක කරන්නේ නැත්නම් මේකයි තියෙනවා පුතේ සදාචාරාත්මකව අන්තර්ජාලය භාවිත කිරීමට. හරි නේද? හොඳයි. මෙන්න පුතේ අපි ඉස්සරහට පොඩක් ගිහින් බලමු. තව වැදගත් කාරණා ටිකක් තියෙනවා. මොකද්ද? දුවේ පුතේ මේ විදිහට පුද්ගලික අනන්‍යතාවයට දාලා තොරතුරු අන් අය ලබා ගන්න අවස්ථා නැත්නම් ආකාර දෙකක් තියෙනවා සාමාන්‍යයෙන් අපිට හමු වන. ඔබේ ICT reading book එකේ කියවීම් පොතේ මේ ගැන තියෙනවා පුතේ. මම ඒ කොටස මෙතෙන්ට ගත්තා බලන්න.
පුද්ගලික අනන්‍යතාවට දාලා තොරතුරු අනිසි ලෙස යොදා ගැනීම සඳහා උදාහරණ. ඇත්තටම උදාහරණ වලට වඩා මේ තියෙන පුතේ අවස්ථාවන් දෙකක්. පළවෙනි එක පරිගණකයට අදාළ තොරතුරු සහ පරිශීලකයාගේ තොරතුරු අනවසරයෙන් නැත්තම් වංචනිකව ලබාගෙන ඒවා වංචනික ක්‍රියා සඳහා යොදා ගැනීම. පැහැදිලිද? මොකක්ද පුතේ පරිගණකයට දාලා තොරතුරු කියන්නේ? ඔව් යම් පරිගණකයක් අපි මිලදී අරගෙන ඒට මෙහෙයුම් පද්ධතිය දාලා හරිද ස්ථාපනය කරනකොට අපි ප්‍රධාන පරිශීලකයා වශයෙන් යම් යම් තොරතුරු ඇතුළත් කරනවා පරිගණකයත් එක්කම. අන්නේ තොරතුරු එතකොට අපි මේ පරිගණකේ අපටම අදාළ වෙන තොරතුරු තියෙනවා. අන්තර්ජාලයට ප්‍රවේශ වෙද්දිත් මෙහි උදාහරණයක් විදිහට ගන්න පුළුවන් IP address එක. හරිද? දැන් බලන්න මොකද්ද මේ IP address එක කියන්නේ? චුටි දෙපිට IP address එක කියන්නේ මෙහෙම ගන්නකො අන්තර්ජාලයට අපි සම්බන්ධ වෙනකොට අපට අංකයක් ලැබෙනවා. අන්තර්ජාලය තුල මගේ පරිගණකය හඳුනා ගන්න අංකයක් ලැබෙනවා. අන්න ඒක තමයි IP address කියලා කියන්නේ. හරි නේද? IP ලිපිනය. එහෙම මතක තියාගන්න. දැන් ඔබ දුරකථන ඇමතුමක ඉන්නවා නම් දුරකථන ඇමතුමක් ගන්න නම් ඔබට අංකයක් තියෙන්න ඕන. අනෙක් පාර්ශ්වයකට අංකයක් ඕන. අන්න ඒ වගේ. හරි. එතකොට පුතේ මේ වගේ පරිගණකයට අදාළ තොරතුරු සහ පරිශීලකයාගේ තොරතුරු අනවසරයෙන් ලබාගෙන ඒවා වංචනික ක්‍රියා සඳහා යොදා ගන්නවා. යම් යම් පුද්ගලයෝ කරන වංචනික ක්‍රියාවලට අපි කියමු පරිගණකයේ මගේ තියෙන නම, මගේ IP address එක, ඊළඟට මම පාවිච්චි කරන මොනවායි පාස්වර්ඩ් එකක් තියෙනවා නම් ඒව යොදාගෙන වංචනික ක්‍රියාවක් බාහිරින් කරනවා. යම් ගැටලුවක් ඇති වුණොත් ඒක මටයි ඇති වෙන්නේ. ඒ වංචනික ක්‍රියාව කරන පුද්ගලයා ඔහුගේ අනන්‍යතාවය සංගව ගන්න මගේ අනන්‍යතාවයට දාල් තොරතුරු ඒ අවස්ථාවට පාවිච්චි කරනවා. තේරුණා නේද? යම් පුද්ගලයෙක් අපි කියමු පුතේ මෙහෙම ඒ කියන පුද්ගලයා මගේ තොරතුරු අරගෙන යම් වංචාවක් කරනවා. වංචනික ක්‍රියාවක් කරනවා. ඒ වංචනික ක්‍රියාව තුළ තියෙන්නේ මගේ තොරතුරු. එයා දාන්නේ මගේ තොරතුරු. එතකොට නීතිය සම්බන්ධයෙන් ගැටලුවක් වෙලා නීතිය ක්‍රියාත්මක වෙනකොට මාව තමයි අහුවෙන්නේ. තේරුණා නේද? හරි. ඒ වගේම වෙබ් අඩවි වලට පිවිසීමේදී ලබා දෙන තොරතුරු අනිසි ලෙස භාවිත කිරීම. උදාහරණ ව්‍යාපාරික අරමුණු සඳහා අනවසරයෙන් යොදා ගැනීම ආදිය. දුවේ පුතේ අපි අන්තර්ජාලයට ගිහිල්ලා www සේවාව තුළ වෙබ් අඩවි පරිශීලනය කරනකොට යම් යම් සේවාවන් ලබා ගන්නකොට එකිනෙක වෙබ් අඩවි අපේ යම් යම් තොරතුරු ගන්නවා. අපේ ඊමේල් ඇඩ්‍රස් එක. මොකක් හෝ වෙනත් යූසර් නේම් එකක්. ඊමේල් පාස්වර්ඩ් එක වෙනත් පාස්වර්ඩ් එකක්. අපේ වයස, ලිපිනය නැතුව විවිධ තොරතුරු ගන්නවා. අපේ දුරකථන අංකය අපි සමහරට ඒවා ලබා දෙනවා, සමහරට ලබා දෙන්නේ නැහැ. එහෙම ලබා දෙන ඒවා ඒ වෙබ් අඩවි ආයතන හෝ වෙනත් තුන්වෙනි පාර්ශවයක් වංචනිකව මැදිහත් වෙලා ඒව අරගන්නවා. හරිද? ඒ වෙබ් අඩවිය අයත් පාර්ශවය අයත් සමාගමම සමහරලාවට මේ දත්ත පාවිච්චි කරනවා පුතේ අනවසරයෙන් අපෙන් අහන්න නැතුව. අනිසි ලෙස වංචනිකවම නෙවෙයි. දැන් උඩ කිව්වේ වංචනිකව. මේ තියෙන්නේ පුතේ. මේක අනිසි ලෙස. අනිසි කියන්නේ නිසි නොවන ආකාරයට. දැන් අපේ තොරතුරු යම් තැනක ක්‍රියාවට පාවිච්චි කරනවා අපෙන් අහන්න ඕනේ. එහෙම අහන්න නැතුව පාවිච්චි කරනවා. උදාහරණයකට අපි කියමු කිසියම් තැනක යම් ක්‍රියාකාරකමක් කරනවා. ඒ ක්‍රියාකාරකමට මිනිස්සු 1000කක 2000කගේ විස්තර අවශ්‍යයි. ඒ වැඩසටහන සාර්ථක වෙන්න. අන්න ඒ වෙලාවට මෙන්න මේ වෙබ් අඩවි වලට පිවිසීමට අවස්ථාවේදී අපි ලබා දුන්න තොරතුරු අපි කියන්නේ මම සහ ලෝකේ ඉන්න අනිත් අය ලබා දීපු තොරතුරු පදනම් කරගෙන අපිව ඒ තරමට සම්බන්ධ කරගන්නවා අපේ දත්ත වලින්. අපි දන්නේ නැහැ. ඒතරතර පිරිසක් හිටියා සමානයි. ඒ වගේ අනිසි ලෙස. right? නිසියාකාර නිශ්චිත නොවන ආකාරයෙන් එයාලගේ එක අරමුණු සඳහා පාවිච්චි කරන මේ වංචනිකවම නෙවෙයි. යම් වංචනික බවක් තියෙනවා. නමුත් ඔවුන් එම තොරතුරු අපෙන් ලබා ගන්න වෙනත් කිසිම තැනකට වෙනත් කිසිම දෙයකට වෙනත් කිසිම පාර්ශවයකට මේවා පාවිච්චි කරන්න දෙන්නේ නැහැ කියලා. හැබැයි ඔවුන්ම වෙනත් කාර්යයන් වෙනත් වැඩසටහන් සඳහා අපේ අනන්‍යතා තොරතුරු ඒ විදිහට පාවිච්චි කරනවා. අන්න ඒකත් වරදක්. ඔන්න පුතේ
අනිසි ලෙස යොදා ගැනීම සඳහා මෙතන කියන උදාහරණ කියලා මම කියන අවස්ථාවන් කියලා ප්‍රධාන අවස්ථාවන් වර්ග දෙකක්. හරිද ඔය පුතේ? එහෙනම් අපි දැන් දන්නවා පුද්ගලික අනන්‍යතාවට දාල තොරතුරු සොරකම් කිරීමට අදාළ බොහෝ කරුණු. එය සිද්ධ විය හැකි ආකාරات මෙන්න අපි කතා කරා. දැන් අපි යන තව වැදගත් කොටසකට. ඒ මොකද්ද චූටි දුවේ පුතේ? මාර්ගගත ආරක්ෂාව පිළිබඳ පෙර පරිස්සම. මෙහෙම මාතෘකාවක් තියෙනවා ඔබේ කියවීම පොතේ ICT. මොකද්ද මේ? මාර්ගගත ආරක්ෂාව. ඔන්ලයින් සිකියුරිටි එක. මේ නොකිය කියන්නේ චූටි දුවේ පුතේ අන්තර්ජාලය පාවිච්චි කරලා අපි යම් දෙයක් කරනකොට හරි නේද? ආරක්ෂාව. ඔව් අපි අන්තර්ජාලයේ ඉනකොට අපිට ආරක්ෂාව හරි අඩුයි හොඳේ. ඒක ලොකු ගැටලුවක් වෙන වෙලාවට. අපි කතා කරේ මේ ගැටලුව ගැන තමයි දිගින් දිගටම. අන්තර්ජාලයේ භාවිතයේදී සුරක්ෂිත බව කියලා. දැන් මෙතන කියන්නේ පූර්ව සූදානමක් පෙර පරිස්සමක් කොහොමද ඇති කරගන්නේ කියලා. බලමු අංක 1. පරිගණකයේ ස්ථාපනය කර ඇති ප්‍රතිවෛරස් මෘදුකාංගය නිසි පරිදි යාවත් කාලීන කිරීම. ඔව්. මාර්ගගත නැත්තම් අන්තර්ජාල භාවිතයක් කරනලාට අපේ ආරක්ෂාව සඳහා పూర్වයෙන් අපි ගන්න සූදානම් ක්‍රියාමාර්ගයක් තමයි මම මේ කොටස් දෙකකට කියනවා. එකක් තමයි ප්‍රතිවෛරස් මෘදුකාංගයක් අපි භාවිත කිරීම ස්ථාපනය කර ගැනීම. එහිම දෙවෙනි කොටස තමයි පුතේ එය නිසි පරිදි යාවත් කාලීන කිරීම. මේ දෙක හොඳ పూర్ව සූදානමක් පෙර පරිසමක් වෙනවා මාර්ගගත භාවිතයේදී අපේ සුරක්ෂිතතාවය රැක ගන්න. හරි නේද? මෙන්න පළවෙනි කාරණය. 2. වෙබ් අතරික්ස වල නවතම සංස්කරණය ස්ථාපනය කර ගැනීම හා ඒවා නිතර යාවත් කාලීන කර ගැනීම. ඔව් දුවේ පුතේ. අපි වෙබ් අතරික්සු වෙබ් බ්‍රවුසර්ස් පාවිච්චි කරන මොකටද? මතකද? වෙබ් අතරික්සු අපි පාවිච්චි කරන්නේ අන්තර්ජාලයට ප්‍රවේශ වෙන්න. හොඳයි. මේ සඳහා අපි පාවිච්චි කරන මෘදුකාංග එම මෘදුකාංග නිෂ්පාදනය කරන සමාගම් නිතරම අප්ඩේට්ස් දෙනවා. අන්න ඒව මතකතුව ඔබ භාගත කරගන්න නැත්නම් අප්ඩේට්ස් හදාගන්න. අප්ඩේට්ස් ටික එකතු කරගන්න ඔබේ භාවිතන මෘදුකාංගයට. මොකද එය කලින් කලට අන්තර්ජාලය තුළ ඇති වෙන තර්ජන වලට විසඳුම් ඔවුන්ගේ මෘදුකාංග වල මේ අප්ඩේට්ස් වල දාලා තියෙනවා. ඔවුන්ගේ මෘදුකාංගය අලුත් කරනවා බ්‍රවුසර් එක. වඩා වේගෙන් වැඩ කරන, වඩා ආරක්ෂිත වැඩ කරන බ්‍රවුසර් එකක් බවට පත් වෙන්න. එකිනෙක බ්‍රවුසර්ස් හදන සමාගම්, වෙබ් අතරික්සු හදන සමාගම් අතර ලොකු තරගයක් තියෙනවා. හොඳම බ්‍රවුසින් සොෆ්ට්වෙයාර් එක තමන් නිර්මාණය කරන්න. ඒ නිසා ඒ දිනපතා අලුත් වෙනවා. හරිද පුතේ? ඒ නිසා ඔබ මේ වෙබ් අතරික්සු වල අලුත්ම සංස්කරණ ස්ථාපනය කරගන්න. ස්ථාපනය කරගත්තට පස්සේ ඒක ටික දවසක් ගියාම අලුත් එකකට නැවත අප්ඩේට් කරගන්න. අප්ඩේට් හෝ අප්ග්‍රේඩ්. හරිද පුතේ? ඒවා නිතරම යාවත් කාලීන කරගන්න ඕන. එතකොට කිසියම් ආරක්ෂාවක් අපේ පරිගණකයට වෙබ් අතරික්ෂ මෘදුකාංගය මගිනුත් ලැබෙනවා. 3 වෙනි කාරණය. අනිෂ්ට මෘදුකාංගවල සහ මෙහෙයුම් පද්ධතිවල නවතම යාවත් කාලීන කිරීම පරිගණකයට ලැබෙන පරිදි ස්වයංක්‍රීයව යාවත් කාලීන වන ආකාරයට පිහිටුවීම සැකසීම. මේ කියන්නේ දුවේ පුතේ අපේ පරිගණකයට අපි අනිෂ්ට මෘදුකාංග වළක්වන මෘදුකාංගයක් එහෙම නැත්නම් අපි කියන ප්‍රතිවෛරස මෘදුකාංගයක් අපි ස්ථාපනය කරගෙන තියෙනවා නම් ඒ ස්ථාපනය කරන මොහොතේම හෝ පසු අවස්ථාවක සෙටින්ග්ස් හදන්න ඕන ඔටෝ අප්ඩේෂන් වලට. ස්වයංක්‍රීයව අප්ඩේට් වෙන්න. එතකොට අපිට තිබෙන අන්තර්ජාල සම්බන්ධතාවයක් පරිගණකයට ලබා දෙන්න විතරයි. මුකුත්ම ක්ලික් කරන්න ඕනේ නැහැ. ඔටෝමැටිකලි යා නිතරම අප්ඩේෂන් බලලා එක හදා ගන්නවා. හරිද පුතේ? ඒ අනුව මේ කියන්නේ මොකද්ද? අනිෂ්ට මෘදුකාංගවල ඔන්න ඔතන වැරද්දක් තියෙනවා. හොඳේ. මේ නෝට් එකේ වැරද්දක් තියෙනවා. මම මේ විදිහට මේක අරන් දැම්මේ ඒකයි හදන්න නැතුව. මෙතන එනවනේ පුතේ අනිෂ්ට මෘදුකාංග නෙවි. හොඳේ. ප්‍රතිවෛරස මෘදුකාංග. ප්‍රතිවෛරස මෘදුකාංගවල සහ මෙහෙයුම් පද්ධතිවල නවතම යාවත් කාලීන කිරීම පරිගණකයට ලැබෙන පරිදි ස්වයංක්‍රීයව යාවත් කාලීන වන ආකාරයට සෙටින්ග්ස් සකස් කරන්න කියලා කියනවා. හරිද? පුතේ අපි අනිෂ්ට මෘදුකාංග කියන්නේ හානිකර මෘදුකාංග නේද? හානිකර මෘදුකාංගවල අලුත්ම අප්ඩේෂන් එක එන විදිහට අපි පාවිච්චි කරන්නේ නැහැ නේද? අපි ඕන කමින්ම කරදර දාගන්න ඕනේ නැහනේ. හරි. මෙතන පොඩි printing mistake එකක් තියෙනවා.
පොතේ ඔබ එක අච්චු පොතේ ඔබ පැන්සලකින් හදාගන්න. හරිනේ දුවේ පුතේ? මේක ඔබට තේරුණා. ප්‍රබල මුරපදයක් භාවිත කිරීම strong password එක. මේ ගැන මම සෑහෙන ඔබට කතා කරා. මේ තිබෙන නෝට් එක කෙටි කියලා දෙන්නම්. අවම වශයෙන් අක්ෂර 8කින්වත් මම ඔබට කිව්ව මතකයිනේ. අක්ෂර 8ක්වත් අවම තියෙනවනේ හොඳ strong password එකක. යුතු මුරපදයක් භාවිත කළ යුතුව මෙහිදී මුරපදය මේ බලන්න පුතේ simple letters capital letters simple capital අකුරු සහ ඉලක්කම් සහ විශේෂ අක්ෂර මෙන්න මේ වගේ සලකුණු ඩොලර් මාක් ඇස්ටරික් මාක් හැෂ් මාක් ඇට් මාක් මෙන්න මේවා ඒ වයින් සමන්විත වීම ඉතාම හොඳයි බලන්න පුතේ මෙතන candy hash 4599 කියලා විල තියෙනවා candy එකේ d සහ y අගට කැපිටල් කරලා ටිකක් ගෙස් කරගන්න අමාරු හොඳ ස්ට්‍රෝං පාස්වර්ඩ් එකක් පැහැදිලිද හොඳයි දුවේ පුතේ එවැනි ප්‍රබල මුරපද භාවිත කරාම ඒව හැක් කරන්න ලේසි නෑ හැකවරුන්ට හරි නේද හොඳයි ඊළඟ කාරණය අන්තර්ජාල සම්බන්ධතාවයේ ආරක්ෂාව සැලසීම සඳහා නිවසේ භාවිත කරන Wi-Fi මංහසුරුව මුරපද යොදා ආරක්ෂා කිරීම මේක නම් අපි හැමෝම කරනවා නේද අපේ ගෙදර Wi-Fi රවුටර් එකකින් Wi-Fi කලාපයක් හදලා තියෙනවා නම් ඒක නිවසෙන් එලිටත් විහිදෙනවා ඒ නිසා අනිවාර්යයෙන්ම පුතේ මේකට පාස්වර්ඩ් දාන්න ඕන රවුටර් එකට Wi-Fi රවුටර් එකට පාස්වර්ඩ් එකක් දාන්න ඕන හරිද පුතේ ඒ තුලින් අපි මාර්ගගතව ඉන්න වෙලාවට හොඳ ආරක්ෂාවක් සහතික කරගන්න පුළුවන් අනවසරින් පුද්ගලින් ප්‍රවේශ වීම හොඳින් පාලනය කරන්න පුළුවන් අවසාන කාරණය ෆිෂින් ප්‍රහාර පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕන මේක හරි වෙනස් මොකද්ද ෆිෂින් ප්‍රහාරයක් කියන්නේ ඉන්න මම ඔබට පෙන්වන්න ඔබ ටෙක්ස්ට් බුක් එකේ මේ ගැන තියෙනවා ෆිෂින් ප්‍රහාරයක් කියන්නේ පුතේ විශ්වාසදායක ලෙස පෙනී සිටමින් පරිශීලකයින් රවටා ඔවුන්ගේ බැංකු ගිණුම් තොරතුරු එහෙම නැත්නම් ඊතැපැල් ගිණුම් තොරතුරු ආදිය ලබා ගන්න එක තමයි ෆිෂින් ප්‍රහාරය. මේ කියන්නේ පුතේ මේවා අපි අන්තර්ජාලයේ සැරිසරද්දී අපට සහයෝගය දක්වන අපට උපකාරී වන මෘදුකාංග ලෙස ක්‍රියාත්මක වෙනවා. අපි ඒවට රැවටිලා අපේ personal details අපි දාන බොහෝ විට. එතකොට අපට ලොකු හානියක් වෙලා ඉවරයි. හිතන්න පුතේ අපේ බැංකු ගිණුම් තොරතුරු ක්‍රෙඩිට් කාඩ් අංක මේවා වැඩිපුර මෙනෝ චූටි දුවේ පුතේ හොඳට මතක තියාගන්න අන්තර්ජාල ගෙවීම් කටයුතු කරද්දී. ඔව් මේවා සාමාන්‍ය අන්තර්ජාල ගෙවීම් කටයුතු පරිපාලනය කරන බැංකු මූල්‍ය ආයතන මේවා ඇති වෙන්න තියෙන පරිසරය වළක්වන්න උපරිම උත්සාහ ගන්නවා. නමුත් පුතේ ෆිෂින් ඇටැක් කරන අය හරි දක්ෂයි මේ වැඩේ කරන්න. ඒ නිසා හොඳින් අවධානයෙන් ඉන්න විශේෂයෙන් ඔබ හෝ ඔබේ දෙමාපියන් අතරම ඔබ නෙවෙයි කරන ඔබේ දෙමාපියන් අන්තර්ජාල ගෙවීමක් කරනවා. නැත්නම් අන්තර්ජාලය හරහා යම් ගෙවීමක් කරද්දී ඔබ ගෙවීම් තිරයට එනකොටම ඇවිල්ලා අපි ක්‍රෙඩිට් කාඩ් හෝ ඩෙබිට් කාඩ් නම්බර් එක ටයිප් කරනකොටම එයාලා ඊටාම වේගෙන් අර ෆිෂින් ප්‍රෝග්‍රෑම් එක කරන්නේ මොකද්ද අර තිබුණු තිරයට උඩින් අලුත් තිරයක් ගේනවා. ඒතර අපි ටයිප් කරලා එන්ටර් කරන්නේ කොහෙද පුතේ අපේ කාඩ් නම්බර් එක අර ෆිෂින් software එකේ. තේරුණාද? මේක ගැන දැඩි සැලකිල්ලෙන් ඉන්න මේක උදාහරණයක් මම ඔයාලට කිව්වේ. හරිද පුතේ? එතකොට මේ විදිහට පරිශීලකයන් රවට්ටලා යාගේ ගිණුම් තොරතුරු, ඊමේල් තොරතුරු ඊට පස්සේ එවැනි බොහොම සංවේදී තොරතුරු හොරා ගන්නවා. මෙයාලා ඉන්නේ බොහොම විශ්වාසදායක හොඳ software විදිහට තමයි පෙන්වන්නේ. එහෙමයි යාළගේ පෙනුම. හරිද? පරිගණකයේ ඉන්නේ හොඳ විශ්වාසදායක මෘදුකාංග විදිහට. ඒ ඉඳලා තමයි අර තොරතුරු හොරකම් කරගන්නේ. මෙතන තව කාරණයක් කියන පුතේ එයින් ආරක්ෂා වීමට සැක කළ හැකි ආකාරයේ ඊතැපැල් පණිවිඩ ෂණිකව මතුවන දැන්වීම හා අධිසන්ධාන ක්ලික් කිරීමෙන් වැළකීම කළ යුතු වෙනවා. ඔව් ඊතැපැල් වල ස්පෑම් ක්ලික් කරන්න එපා කියලා අපි කතා වුණා. දැන් අපිට අදහසක් තියෙනවා. ඒ වගේම පුතේ ෂණිකව මතුවන දැන්වීම pop up messages වලට reply කරන්න යන්න එපා කියලාත් මම ඔබට කිව්වා. ඒවා ෆිෂින් ප්‍රහාරවල ජනප්‍රියම ක්‍රම. හරිද පුතේ? අනිත් පැත්තෙන් අධිසන්ධානයක් දැක්ක ගමන් ඒ කියන්නේ හයිපර් ලින්ක් එකක් දැක්ක ගමන් ඕක ක්ලික් කරලා බලන්න යන්න එපා. එතකොටම ඔබ නොදැනුවත්වම අවසර ලබා දුන්න හා සමානයි ෆිෂින් ප්‍රහාරයක් සඳහා ඔබේ පරිගණකය
යටත් වෙන්නට. මෙන්න මේක තමයි පුතේ ෆිෂින් ප්‍රහාරයක් කියන්නේ. එහෙනම් අපි කලින් කතා කරලා හිටියේ ෆිෂින් ප්‍රහාර පිළිබඳ සැලකිලිමත් වෙන්න. ඔව් චෝඩි දුවේ පුතේ. මේවා නිතර පරිගණකයේ හෝ පරිගණක ආශ්‍රිතව අන්තර්ජාලය භාවිත කරන අවස්ථාවක වෙන්න පුළුවන්. ඒ නිසා ෆිෂින් ප්‍රහාරයක ස්වභාවය සාමාන්‍යයෙන් තේරුම් ගන්න ඔබ හොඳ අවබෝධයක් ලබා ගන්න. ඔබ යම් තිරයක ඔබේ බැංකු ගිණුම් තොරතුරු, ක්‍රෙඩිට් කාඩ්, ඩෙබිට් කාඩ් තොරතුරු ඇතුළත් කරලාක දෙතුන් සැරයක් ඔබ බලලා සහතික කරගන්න මේ නිවැරදි ස්ක්‍රීන් එකමද ඕපන්ලා තියෙන්නේ කියලා. තේරුණාද? වැරදි ස්ක්‍රීන් එකක් හෝ සැක සහිත නම් ගනුදෙනුව පොඩ්ඩක් මදකට නවත්තලා ආයෙ සම්පූර්ණ චෙක් කරලා බලන්න හරියට සිද්ධ වෙනවද කියලා. ෆිෂින් ප්‍රහාරයකදී ඔබ ලක් වුණොත් ප්‍රහාරයට ඔබට ඉන් ගැලවෙන්න කාලය මදි. ඔබ ඔබගේ ක්‍රෙඩිට් කාඩ් එකේ නම්බර් එක ටයිප් කරලා ඉවරනවත් එක්කම තේරුණාද පුතේ? අපි ගෙමෙම කළා ක්ලික් හෝ එන්ටර් කරනවා කියලා. ඒ තප්පරයට අපේ ක්‍රෙඩිට් කාඩ් එකේ මුදල් ටික අනිත් අය ඒ ෆිෂින් ප්‍රහාරය එල්ල කරපු අය අත්පත් කරගන්නවා. දැන් තේරුණාද පුතේ? හරි. එහෙනම් චුඩුවේ පුතේ අපේ 7 වෙනි පාඩමේ න්‍යායාත්මක කොටස්වල අවසාන කොටස මේ කතා කරමින් ඉන්නේ මාර්ගගත ආරක්ෂාව පිළිබඳව පූර්ව සූදානමක් කොහොමද ඇති කරගන්නේ කියලා. මේ 7 වෙනි පාඩම පුරාවටම චෝඩුවේ පුතේ අපි අන්තර්ජාලය, එහි සේවාවන්, එහි තාක්ෂණයන් ආරක්ෂාකාරීව ආචාර ධර්මයන් සදාචාරය සම්පූර්ණ කර ගනිමින් අපි කොහොමද අන්තර්ජාලය පාවිච්චි කරන්නේ? ඒ වගේම www සේවාව කියන්නේ ලෝක ව්‍යාප්ත සේවාව තුළ කොහොමද HTML භාෂාව පාවිච්චි කරලා වෙබ් පිටු හදන්න කියලාත් අපි ඉගෙන ගත්තා. ඇත්තටම චුරුදුවේ පුතේ පාඩම් කොටස් ගණනාවක් තිස්සේ අපි මේ අධ්‍යයනය කළ ඉතා විශාල දැනුම් සම්භාරයක් විශේෂයෙන් අන්තර්ජාලය සම්බන්ධ. මේ 7 වෙනි පාඩම හරියට ටිකක් දිග පාඩමක්. ඔබ සෑහෙන විෂය දැනුම් ප්‍රමාණයක් ඔබේ ජීවිතයට එකතු කරගත්ත අන්තර්ජාලය භාවිතය සම්බන්ධයෙන්. එහෙනම් ආදරණීය චුරුදුවේ පුතේ අපි 7 වෙනි පාඩමේ න්‍යායාත්මක කොටස අවසන් කරා. ඔබම ඊළඟට හමුවන්නේ 7 වෙනි පාඩමේ අපේ වර්ක්බුක් එක නැත්නම් වැඩපොතේ ප්‍රශ්න සාකච්ඡා කරන්න. එහෙනම් වැඩපොතේ ප්‍රශ්න සියල්ල සාකච්ඡා කරන්න ඔබව හමු වෙන තෙක් මා ඔබෙන් සමුගන්නවා.